समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කත්තච භික්කවේ සමාධි ඉන්ද්‍රියං දට්ඨබ්බං චතුසු ඥානේසු සමාධි ඉන්ද්‍රියං දට්ඨබ්බන්ති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී සත්පුරුෂ කාරුණික පින්වත්නි, ජයමග ටීවී ඔස්සේ විකාශයට පත් කෙරෙන සත්තිස් බෝධිපාක්ෂික ධර්මදේශනා මාලාවේ පංච ඉන්ද්‍රිය දේශනාවන් මාලාවට අයත් සමාධි ඉන්ද්‍රිය පිළිබඳව වූ ධර්මදේශනාවයි මේ මොහොතට නියමිතව තිබෙන්නේ. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ 45 වසක් පුරා දේශනා කරන්නට යෙදුණු ධර්මය ස්කන්ධ හැටියට 84000ක් පමණ වෙනවා. මේ 84000ක් පමණ වන ධර්මස්කන්ධයෙන් ධර්මස්කන්ධ 21000ක් විනය දේශනාව තුළ අන්තර්ගත වෙනවා. තවත් ධර්මස්කන්ධ 21000ක් සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙනවා. තවත් ධර්මස්කන්ධ 42000ක්, ඒ කියන්නේ 84000ක් කියන මේ සමස්ත ධර්මස්කන්ධයන්ගෙන් හරි අඩක් අභිධර්ම දේශනාව තුළ අන්තර්ගත වෙනවා. මේ තුන් පිටකයේම සංග්‍රහ වෙන 84000ක් කියන මේ ධර්මස්කන්ධය තුලින් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ එකම වූ විමුක්ති රසයක්. සත්වයා මේ සාංසාරික දුකින් අත්මුදවලා නිර්වාණ ශාන්තිය ළඟා කර දීමේ ප්‍රතිපත්තියකුයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මීය තුලින් ලෝකයාට පෙන්වලා දුන්නේ. පින්නතුනි, මේ උතුම් නිවන අවබෝධ කර ගැනීම සඳහා නිවනට හේතු වන, නිවනට උපකාරී වන ධර්ම 37ක් අන්තර් සඳහන් වෙනවා. ධර්මය අපි හදාරනකොට විවිධ වූ පර්යායන් වලින්, විවිධ වූ න්‍යායන් තුලින් අපි ධර්මය ඉගෙන ගනිද්දී අපට නිවන සඳහා උපකාරවත් වන විශේෂ ධර්ම 37ක් තමයි මේ සමස්ත ධර්මයේ තුලින්ම පෙන්වලා දෙන්නේ, විග්‍රහ කරන්නේ. ඒවාට තමයි මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. සත්තිස් කියලා කිව්වම 37ක් කියලා කියවෙනවා. බෝධිපාක්ෂිකයි කියලා කිව්වම නිවනට උපකාරී වෙනවා, නිවනට හේතු වෙනවා කියන එක අදහස් කෙරෙනවා. එතකොට මේ නිවනට හේතු වෙන, නිවනට උපකාරවත් වෙන මේ 37ක් වූ ධර්ම අතර තිබෙනවා පංච ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය ධර්ම 5ක්.
සාමාන්‍යයෙන් අපි පංච ඉන්ද්‍රිය මොනවද කියලා අහපු ගමන්ම සිහියට නැගෙන්නේ මොනවද? චක්කු, සෝත, ගාන, જીවහා, කාය. ඇස, කන, නාසය, දිව, ශරීරය. අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ බොහෝ දුරට දන්නේ ඉන්ද්‍රිය කියපු ගමන්ම මෙන්න මේ ටිකයි පංච ඉන්ද්‍රිය හැටියට. ඒකත් නිවැරදි. ඒකත් හරි. වැරදි නෑ. නමුත් බෝධිපාක්ෂික ධර්ම විස්තරයේදී ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ ඒවට නෙවෙයි පින්වත්නි. බෝධිපාක්ෂික ධර්ම විස්තරයේදී ඉන්ද්‍රිය ධර්මයක් කියලා කියන්නේ අධිපති ධර්මයකට. අධිපති ධර්මයක් කියලා කියන්නේ කොමක්ද? අපි තුල අධිපතියෙක් වෙලා ඉන්න, ප්‍රධානියෙක් වෙලා ඉන්න දෙයට. දැන් ඕනෑම ආයතනයක් තුල අධිපතිවරයෙක් ඉන්නවනේ, ප්‍රධානියෙක් ඉන්නවනේ. ඒ අධිපතියාගේ, ප්‍රධානියාගේ, නායකයාගේ අනුදැනුම මත තමයි ඒ ආයතනයේ ඕනෑම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ. රටක් ගත්තොත් රටක නායකයෙක් ඉන්නවා. ඒ වගේම ගෙදරක් ගත්තොත් ගෙදරත් ගෘහමූලිකයෙක් ඉන්නවා, ප්‍රධානියෙක් ඉන්නවා. පාසලක් ගත්තත් පාසලක ප්‍රධානියෙක් ඉන්නවා. ඒ වගේම කාර්යාලයක් ගත්තත් කාර්යාලයක ප්‍රධානියෙක් ඉන්නවා. ඕනෑම තැනක ප්‍රධානියෙක් අපට දකින්න ලැබෙනවා. දකින්න ඉන්නවා. එතකොට මේ ප්‍රධානියා හොඳ ශක්තිමත් කෙනෙක් වුණොත් ඒ ආයතනය හොඳට දියුණු කරගන්න පුළුවන්. යම් ආයතනයක අපේක්ෂා කරන අරමුණු තියෙනවා නම් ඒ අපේක්ෂා කරන අරමුණු හොඳින් සාධනය කරගන්න පුළුවන්කම තිබෙන්නේ ඒ ආයතනයේ ප්‍රධානියා තුල තියෙන ශක්තිමත් භාවය අනුවයි. අන්න ඒ වගේම මේ අපි තුලත් ප්‍රධානියෙක් විය යුතු ධර්ම පහක් බුදුහාමුදුරුව අපට පෙන්නලා දීලා තියෙනවා. අන්න ඒ ප්‍රධානියෙක් විය යුතු ධර්ම අපි තුල ප්‍රධානියෙක් වෙලා ඉන්නවා නම්, අධිපති කෙනෙක් වෙලා ඉන්නවා නම් අන්න බෝධිපාක්ෂික විස්තරයේදී කියනවා අධිපති ධර්මයක්. එහෙම නැත්නම් ඉන්ද්‍රිය ධර්මයක් කියලා. සද්දා, සති, විරිය, සමාධි, ප්‍රඥා. මේ තමයි බෝධිපාක්ෂික විස්තරයේ පෙන්වලා දෙන ඉන්ද්‍රිය ධර්ම පහ. එහෙමත් නැත්නම් අධිපති ධර්ම පහ. ප්‍රධානියෝ හැටියට පෙන්වන්න පුළුවන් ධර්ම පහ. සමහර කෙනෙකු තුළ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් හැටියට යෙදුනොත්, ඒ කියන්නේ අධිපති ධර්මයක් හැටියට යෙදුනොත්, ප්‍රධානියා වුණොත්, එතකොට මොකද වෙන්නේ? අකුශල වූ කෙලෙස් ධර්ම සියල්ලක්ම යට වෙලා කුසල සහගත වූ ශ්‍රද්ධාව ප්‍රධානියෙක් හැටියට තීන්දුව తీරන ගන්නවා Taman තුළ. ඒ වගේ වීරය, ඒ වගේම සති, ඒ කියන්නේ සිහිය, සමාධිය, ප්‍රඥාව, මේ කියන ධර්ම පහෙන් ඕනෑම එකක් ඒ පුද්ගලයන්ට අනුව අධිපති වෙන්න පුළුවන්. මේ ඉන්ද්‍රිය ධර්ම පින්නතුනි අපි ඊටාම පරිස්සමින්, ඊටාම සිහිනුවණින්, ඊටාම ඥානාන්විතව තේරුම් ගන්න ඕනි ධර්ම ටික. මොකද මේ ධර්ම එක් පුද්ගලයාගෙන් එක් පුද්ගලයාට වෙනස්. දැන් ওই ධර්මයේ පිළිබඳ වුණත් සමහර වෙලාවට විවිධ අය අතර මතවාද ඇති වෙන්නේ, ගැටුම් ඇති වෙන්නේ, වාද විවාද ඇති වෙන්න හේතුව වෙන්නේ මේ එකිනෙකාට වෙනස් ඉන්ද්‍රිය ධර්මයන් හරියට තේරුම් නොගැනීම නිසායි. මේ ඉන්ද්‍රිය ධර්ම පහ අතර මුලින්ම සඳහන් වෙන ඉන්ද්‍රිය තමයි ශ්‍රද්ධා කියන ඉන්ද්‍රිය. එතකොට බලන්න පින්වත්නි අපේ සමාජයේත් අපි අතරත් ඉන්නවා ශ්‍රද්ධාව ප්‍රධානියා කරගෙන
ශ්‍රද්ධාව අධිපති කරගෙන ජීවත් වෙන අය. එතකොට ශ්‍රද්ධාව ප්‍රධානියා කරගත්තාම ශ්‍රද්ධාවට පිටුපසින් තමයි වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මෙන්න මේ අනිකුත් ධර්ම තියෙන්නේ. අනෙක් අතට සමහර අය මේ සමාජයේ ඉන්නවා ප්‍රඥාව ඉන්ද්‍රිය ධර්මයේ කරගෙන. ප්‍රඥාව ප්‍රධාන ධර්මයේ කරගෙන. එතකොට ප්‍රඥාව ප්‍රධාන ධර්මයේ කරගත්ත කෙනාගේ පිටිපස්සෙන් තමයි සමාධිය, සතිය, වීරිය සහ ශ්‍රද්ධාව කියන ධර්ම ටික ඉන්නේ. එතකොට මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි අතර පවතින ධර්ම තුනක් තමයි වීරිය, සතිය, සමාධිය කියලා කියන්නේ. දැන් නිවන් මාර්ගයේ ගමන් කරනකොට පුද්ගලයෝ වර්ග දෙන්නෙක් අපි හඳුන්වනවනේ. එක්කෙනෙක් තමයි කවුද? සද්ධානුසාරී පුද්ගලයා. ශ්‍රද්ධාව පෙරටු කොටගෙන යන එක්කෙනාට කියනවා සද්ධානුසාරී කෙනා කියලා. එහෙම ශ්‍රද්ධානුසාරී යන කෙනා, එහෙම නැත්නම් ශ්‍රද්ධාව පෙරටු කොටගෙන ගිහිල්ලා ධර්මාවබෝධයට පත්විච්ච කෙනාට කියනවා සද්ධා විමුක්ත පුද්ගලයෙක් කියලා. එතකොට මේ ශ්‍රද්ධාව පෙරටු කරගෙන යන අය බොහොම භක්තිමත්. ශ්‍රද්ධාව භක්තිය කියන එක අදහස් දෙකක්, වචන දෙකක්. නමුත් ශ්‍රද්ධාවන්ත අය තමයි තෙරුවන් වන්දනා කරගෙන විශේෂයෙන්ම ආමිසයට ගොඩක් නැඹුරු වෙලා ආමිසයට බොහොම ප්‍රිය වෙමින් බොහෝ දුරට ගමන් කරන්නේ මේ ශ්‍රද්ධාව ප්‍රදාන විච්ච අයයි. ඊළඟට මේ ප්‍රඥාව පෙරටු කොටගෙන යන කෙනාට කියනවා නිවන් මාර්ගයේදී ධම්මානුසාරී පුද්ගලයා කියලා. ඒ ධම්මානුසාරී පුද්ගලයෙක් ධර්මාවබෝධයකටපත් වුණොත් අන්න අපි කියනවා එයාට පඤ්ඤා විමුක්ත පුද්ගලයාය කියලා. එතකොට මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන නිවන් මාර්ගයේ යන මේ පාරවල් දෙකේ පුද්ගලයෝ අතරමැද්දේ ඉන්න ධර්ම තුනක් තමයි විරිය, සති, සමාධි කියලා කියන්නේ. එතකොට තේරුම් ගන්න ඕන එකක් තමයි පින්වත්නි, යම් කිසි කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා කියලා කියන්නේ, ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත්ය කියලා කියන්නේ ඒ පුද්ගලයා තුළ තියෙන ශ්‍රද්ධාවම කියන එක නෙවෙයි. එයාගේ ශ්‍රද්ධාව ප්‍රධානයි. පෙරටුවෙන් යනවා, මුලින් යනවා. හැබැයි ශ්‍රද්ධාව පිටිපස්සෙන් ඒ පුද්ගලයාට උපප්‍රදානය හැටියට වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන දේවල් අත්‍යවශ්‍යයි. ඒ ධර්ම වලින් බැහැරව ශ්‍රද්ධාවෙන්ම පවණක් නිවනට යන්න පුළුවන් කියන එකක්ම අදහස් කරන්න බෑ. ඊළඟට මේ ධම්මානුසාරී කියන ප්‍රඥා විමුක්ත පුද්ගලයාටත් එහෙමයි. එයා ප්‍රඥාවෙන්ම අවබෝධයටපත් වෙනවයි කියලා කියන්නත් බෑ. ඒ කෙනාටත් ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය කියන දේවල් අවශ්‍යයි. එතකොට මේ දෙක නම් ගමන් මාර්ග දෙක. සද්ධානුසාරීත්වය සහ ධම්මානුසාරීත්වය නම් ඒ දෙක අතර තියෙනා වූ තවත් ධර්ම තුනක් තමයි, ඉන්ද්‍රිය ධර්ම තුනක් තමයි විරිය, සති, සමාධි කියලා කියන්නේ. මේ ධර්ම තුනම ශ්‍රද්ධාවෙන් යන කෙනාටත් අත්‍යවශ්‍ය වෙනවා. ප්‍රඥාවෙන් යන කෙනාටත් අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ශ්‍රද්ධාවෙන් යන කෙනාට ඊළඟට එන කෙනා තමයි වීරිය. ප්‍රඥාවෙන් යන කෙනාට ඊළඟට පිටිපස්සෙන් එන කෙනා තමයි සමාධිය. එහෙනම් අද මේ මොහොතේ නියමිත ධර්මදේශනාව සඳහා අපට මාතෘකා වෙන්නේ මේ ඉන්ද්‍රිය පහ අතරින් සමාධි ඉන්ද්‍රිය පිළිබඳව ඉගෙන ගන්න එකයි. පින්වත්නි, දැන් අපි මෙතෙක් පැහැදිලි කරපු කාරණා අනුව මේ ඉන්ද්‍රිය ධර්ම නිවනට හේතු වෙන විදියෙන් ශ්‍රද්ධාව පෙරටු කොටගෙන නිවන් මාර්ගයේ ගමනකුත් තිබෙනවා. ප්‍රඥාව පෙරටු කොටගත්ත නිවන් මාර්ගයේ ගමනකුත් තියෙනවා. එහෙනම් අපි බලමු ප්‍රඥාව පෙරටු කොටගෙන යන නිවන් මාර්ගයේදී සමාධිය දෙවෙනි තැනට වගේ ඉදිරිපත් වෙලා කොහොමද ඒ කෙනාට උපකාරී වෙන්නේ කියලා. දැන් මේ ශ්‍රද්ධා
විරිය සති සමාධි ප්‍රඥා කියන ධර්මයේ විවිධ තැන්වල අපට හම්බෙනවා. ඒ අතරින් විශේෂයෙන්ම මේ සමාධිය සහ ප්‍රඥාව කියන දෙක විවිධ තැන්වලින් අපිට මුණ ගැසෙනවානේ. දැන් ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන ත්‍රිශික්ෂා ධර්ම ටික ගත්තොත් ශීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවෙන් සමාධිය කියලා අදහස් කරන්නේ සමතය. සිත එකඟ කිරීම. ඊළඟට ප්‍රඥාය කියලා අදහස් කරන්නේ විදර්ශනාව. මේ ලෝකයේ තියෙන සියල්ලක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට යථාභූත වශයෙන් තේරුම් ගැනීම. පින්නතුනි, එතකොට මේ සමාධි සහ ප්‍රඥා එහෙම නැත්නම් සමත විදර්ශනා කියන මෙන්න මේ ක්‍රමයේදී සමාධිය තුලින් තමයි ප්‍රඥාව ලබන්න පුළුවන් මානසික ශක්තිය එහෙමත් නැත්නම් සිත මෝහත් කරන්නේ. තවත් තේරෙන විදිහකින් කිව්වොත් අපිට සහ මුලින්ම මේ කෙලෙස් ධර්ම යටපත් කරන්න පුළුවන්කම තිබෙන්නේ ඒ කියන්නේ සමුච්ඡේද හැටියට කෙලෙස් ධර්ම යටපත් කරන්නට පුළුවන්කම තිබෙන්නේ විදර්ශනා ඥානෙ උපදවා ගැනීමෙන්මයි. විදර්ශනා ඥානය උපදවගත්ත කෙනාම තමයි කෙලෙස් ධර්ම සහ මුලින්ම විනාශ කරලා නිර්වාණ මාර්ගයට පිවිසෙන්නේ. නිවන් අවබෝධ කරගන්නේ. හැබැයි සමාධිය එහෙමත් නැත්නම් සමතය වඩන කෙනා විස්කම්බන හැටියට තමයි කෙලෙස් ධර්ම යටපත් කරන්නේ. ඒ කියන්නේ ධ්‍යාන ශක්තියෙන් තමයි ධ්‍යානයේ තියෙන තාක්කල් පමණයි ඒ පුද්ගලයාට කෙලෙස් යටපත් කරගෙන ඉන්න පුළුවන්කම තිබෙන්නේ. හරියට රබර් බෝලයක් වතුර ඇතුලේ ඔබාගෙන ඉන්නා වගේ. රබර් බෝලේ අතහැරියොත් මොකද වෙන්නේ? ඒක උඩට මතුවෙනවා, උඩට එනවා. ඒ වගේ ධ්‍යාන වලින්ම තමයි කෙලෙස් යටපත් කරගෙන ඉන්න වෙන්නේ. ඒක තමයි විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ. ඒක ස්ථිර එකක් නෙවෙයි. කොයි වෙලාවෙ කෙලෙස් උඩට මතුවෙලා තමන් තුළ තියෙන ආධ්‍යාත්මික ශක්තිය ආධ්‍යාත්මික දියුණුව විනාශ වෙලා යයිද කියලා කියන්න බෑ. ඔය ජාතක පොත බැලුවාම ජාතක දේශනාවන් වල මේ කාරණාව හරි අපූර්වට පැහැදිලි කරලා දෙනවා. සමතය වඩලා පංච අභිඥාවන් උපදවාගෙන හිටපු ඍෂිවරු, බමුණෝ, මුනිවරු ඒ සමතයෙන් පිරිහෙලා කෙලෙස් ධර්මවල බැඳිලා විවිධ දුක්වලට මුහුණ පාපු ඕනෑතරම් ජාතක දේශනා අපේ ජාතක පොතේ තියෙනවා. එහෙමනම් මේ කෙලෙස් සහ මුලින්ම විනාශ කරලා දාලා අපට විදර්ශනා ඥානය ලබන්නට නම් මේ සමාධිය එහෙම නැත්නම් සමතය උපකාරවත් වෙන්නේ කොහොමද? දැන් අපේ ධර්මය ගැන ඉගෙන ගන්නකොට අපේ පිරිනුතුන් අහලා ඇති සමත යානික විපස්සනා යානික කියලා පැතිකඩ දෙකක් පෙන්නලා දෙනවා. සමතය වඩලා නිවනට පිවිසෙන අයත් ඉන්නවා. එබඳු අයට කියනවා සමත යානිකයෝය කියලා. සමතය වඩන්නේ නැතිව ඍජුවම විදර්ශනාව වඩන අයත් ඉන්නවා. එහෙම අයට කියනවා විපස්සනා යානික කියලා. දැන් අර අපි කවුරුත් දන්න ධම්මපද අට කතාවේ තියෙන කතා වස්තුවක්නේ චක්කුපාල හාමුදුරුවන්ගේ කතාව. ඇස් අන්ධ වුණේ පෙර කරපු අකුසල කර්මයකට. එතකොට මේ චක්කුපාල හාමුදුරුවෝ විපස්සනා යානික මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේ සමතය ප්‍රගුණ කරන්නේ නැතිව තමයි ඍජුවම විදර්ශනාව වැඩුවේ. ඍජුවම විදර්ශනාව වඩපු නිසා උන්වහන්සේට කායික වශයෙන්ොත් මානසික වශයෙන්ොත් බොහෝ පීඩාවක් විඳින්න සිද්ධ වුණා ධර්මාවබෝධයටපත් වෙන්න. ඒ පීඩාව කොච්චරද කියනවා නම් දැස් අන්ධ වෙනකම් උන්වහන්සේට භාවනාවේ යෙදෙන්න සිද්ධ වුණා.
ධම්මපද අට කතාවෙම සඳහන් වෙනවා කලයක් සිදුරු වුණාම වතුර විදිනා වගේ මේ ඇස් වලින් කඳුළු විදින්න පටන් ගත්තයි කියලා. ඒ තරම්ම උන්වහන්සේ ශරීරයට දැඩි පීඩාවක් දුන්නා. විදර්ශනාවම වඩලා ධර්මාවබෝධයටපත් වෙන්න. නමුත් අපේ අර්ථ කතාදී කෘති වලින් පෙන්නලා දෙන දේ තමයි මුල් බුද්ධ දේශනාවට සාපේක්ෂව ගැලපෙන විදිහට සමතය වඩලා විදර්ශනාව වඩන එක තමයි වඩාත් ප්‍රායෝගික, වඩාත් පහසු දෙය කියලා. මම මෙහෙම උපමාවක් කිව්වොත්, මෙහෙම උදාහරණයක් කිව්වොත්, පින්වත්නි මොට්ට පිහියකින් පාන් ගෙඩියක් කපන්න ගියාම ඇති වෙන අපහසුතාවය අපට වැටහෙනවා. මොට්ට පිහියකින් පාන් ගෙඩිය කපන්න ගියාම ඒ කරන වැඩේ අපිට හරියට කරගන්න අමාරුයි. සමහර වෙලාවට පාන් ගෙඩිය කුඩු වෙලා යන්න පුළුවන් කෑලි වලට. අපි අපේක්ෂා කරන විදිහට බොහොම ලස්සනට පිළිවෙලට පාන් ගෙඩිය කපා ගන්න අමාරුයි. හැබැයි මෝහත් කරපු පිහියකින් ඒ මොට්ට පිහිය හොඳට මෝහත් කරලා මෝහත තියලා ඒ පාන් ගෙඩිය කැපුවොත් බොහොම පහසුවෙන් බොහොම ලස්සනට පාන් ගෙඩිය කපා ගන්න පුළුවන්. සමාධිය තුලින් එහෙමත් නැත්නම් සමතය තුලින් සිද්ධ කරන්නේ හිතට අන්න ඒ වගේ දෙයක්. හිත මෝහත් කරනවා. හිත මෝහත් කරන්නේ මොකටද? විදර්ශනා ඥානය ඇති කරගන්න. විදර්ශනාව කියලා කියන්නේ ගැඹුරු තැනක්. විදර්ශනාව කියන එක එහෙම ලේසියෙන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒ ගැඹුරු වූ විදර්ශනාව ප්‍රත්‍යක්ෂ කරගන්නට නම් හිත මෝහත් කරන්නට ඕනි. ඒ හිත මෝහත් කරන ක්‍රමය තමයි සමාධිය තුලින් සමතය තුලින් පෙන්නලා දෙන්නේ. එහෙනම් සමාධිය කියන එක ඔන්න සරලව තේරුම් ගන්න ඕනි. සමාධියෙන් කරන්නේ කුමක්ද? අදි ප්‍රඥාව එහෙම නැත්නම් විදර්ශනාව නැමැති ශික්ෂාව ලැබීම සඳහා සමාධිය නැමැති ශික්ෂාව එහෙම නැත්නම් අදිචිත්ත නැමැති ශික්ෂාව හොඳට ප්‍රගුණ කරන එකයි. අනුපූර්ව ශික්ෂාවක් කියන්නේ ඒකයි. හොඳට අපි සිල්වත් වෙන්න ඕනි. සිතින්, කයින්, වචනෙන් කියන මේ තුන් දොරින්ම සංවර වෙන්න ඕනි. අකුශල කර්ම කරන එක නතර කරගන්න ඕනි. එතකොට සිතින් සංවරයි නම්, වචනයෙන් සංවරයි නම්, ඒ වගේම කයින් සංවරයි නම් අන්න එතන පරිපූර්ණ ශීලයක් තියෙනවා. එතකොට මේ අදි ශීලය තමයි උපකාරී වෙන්නේ අදිචිත්තය. ඒ කියන්නේ සමාධිය, සිතේ එකඟභාවය ඇති කරගන්න. එතකොට මේ සමාධිය ඇති කරගන්න බෑ හොඳ ශීලයක් අපි තුල නැත්තම්. ඒක නිසා පළමුවෙන්ම කරන්න ඕනි සීලේ පතිට්ඨාය කියන විදිහට හොඳට සිල්වත් වෙන්න ඕනි. සිල්වත් වෙනවයි කියලා අදහස් කරන්නේ කොමක්ද? සිතයි, කයයි, වචනයයි හොඳට සංවර කරගත්ත කෙනෙක් බවට පත් වෙන එක. එතකොට එහෙම තමන්ගේ මේ තුන්දොර සංවර කරගත්තම ඒ ශීලයේ තුලින් ලබන පන්නරය තුලින් තමයි සමාධිය, එහෙම නැත්නම් සමතය, එහෙමත් නැත්නම් හිත මෝහත් කිරීම, චිත්ත ඒකාග්‍රතාවය කියන එක අපට ලබන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දෙවෙනි ශික්ෂාවේදී කරන්නේ කුමක්ද? හිත හොඳට මෝහත් කරනවා. හිත හොඳට එකඟ කරගන්නවා. එතකොට ඒ සිත මෝහත් කිරීම, සිත එකඟ කිරීමේ ශික්ෂණය තුලින් තමයි, ඒ පන්නරය තුලින් තමයි අදි ප්‍රඥාව කියන තැනට අපි යන්නේ. විදර්ශනාව අවබෝධ කරගන්න පුළුවන් තැනකට අපිවපත් වෙන්නේ. එහෙමනම් දැන් මේ සමාධි ඉන්ද්‍රිය ගැන අපි කතා කරගෙන යනකොට සමාධිය කියන එක අපි තේරුම් ගන්න ඕනේ එහෙමයි. සමාධිය කියලා කියන්නේ සිත එකඟ කිරීමක්. එහෙම නැත්නම් සිත මෝහත් කිරීමක්. සිත එකඟ කරගෙන මෝහත් කරගෙන අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? විදර්ශනා ඥානය ඇති කරගන්න එකයි. එතකොට මේ විදර්ශනාව එහෙම නැත්නම් මේ ප්‍රඥාව ඇති කරගන්න විශාල උපකාරයක්
විශාල ශක්තියක් බවට මේ සමාධිය බලපානවා. එතකොට මේ බෝධිපාක්ෂික විස්තරයට ගියහම පින්වත්නි සමාධිය කියන කාරණාව පැහැදිලි කරලා දෙනවා අට කතාවන් වලදී අටුවාවන් වලදී සඳහන් කරනවා කත්තච භික්කවේ සමාධි ඉන්ද්‍රියන් දට්ටබ්බං. මහණෙනි මේ සමාධි ඉන්ද්‍රිය කියන්නේ කුමක්ද? සමාධි ඉන්ද්‍රිය කියන එක අපි හඳුනාගන්නේ කොහොමද? චතුසු ඥානේසු එත්ත සමාධි ඉන්ද්‍රියන් දට්ටබ්බං. චතුසු ඥානේසු කියලා කිව්වේ ධාන සතරෙහි. එහෙම නැත්නම් ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය කියන මෙන්න මේ ධාන උපදවා ගැනීම, ධානයන්හි සිත පිහිටුවාගෙන තබා ගැනීම තමයි සමාධින්ද්‍රිය කියලා අපි හඳුනා ගන්නට ඕනි. එතකොට ධාන උපදව ගන්නට නම් හේතු වෙන්නේ කොමක්ද? සමතයමයි. සමතය තුලින් තමයි සමතය වඩලා තමයි ධානවලට පත් වෙන්න පුළුවන්කම තිබෙන්නේ. සමතය වඩනකොට සමත භාවනාව ප්‍රගුණ කරනකොට අපි සිද්ධ කරන්නේ කොමක්ද? දැන් අපේ හිතේ ස්වභාවය තමයි පින්වත්නි විසිරීලා තියෙන එක. හිත එක අරමුණක නැහැ. හරියට දියෙන් ගොඩට අරගෙන දාපු මාළුවෙක් දඟලනවා වගේ අපේ හිත කොච්චරවත් දඟලනවා. ඇස නිසා දඟලනවා. කන නිසා දඟලනවා. නාසය නිසා දඟලනවා. දිව නිසා දඟලනවා. කය නිසා දඟලනවා. මනස නිසා දඟලනවා. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය හයකින් අපි ලබන අත්දැකීම් තියෙනවා. ඇසට දකින රූප, කනට අහන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන ස්පර්ශ, මනසට ඇතිවෙන සිතුවිලි. එතකොට මෙන්න මේ කියන ඉන්ද්‍රිය හයෙන් ලබන අත්දැකීම් ලබලා ඒ අත්දැකීම් හඳුනාගෙන ඒ අත්දැකීම් විඳිමින් ඒ තුළ ඇති කරගන්නා වූ සංස්කාරක ස්වභාවය තමයි ඇත්තටම අපි ජීවිතය කියලා කියන්නේ පින්වත්නි. අපි මේ ජීවත් වෙනවයි කියලා කරන්නේ ওই ටිකනේ. ඇසින් රූප දකිනවා. ඒ රූපවල එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා, එක්ක මදහත් වෙන්නවා. ඒ විදියට කනට ශබ්ද ආදී වශයෙන් මේ ඉන්ද්‍රියන් තුලින් අත්දැකීම් ලබන එක තමයි අපේ ජීවත් වීම කියලා එක පැත්තකින් අපිට නිර්වචනය කරන්න පුළුවන්කම තිබෙන්නේ. දැන් අපි මේ ජීවත් වෙනකොට සමාජයත් එක්ක ගැටෙන්නේ, පුද්ගලයොත් එක්ක ගැටෙන්නේ, පුද්ගලයොත් එක්ක ඇලෙන්නේ, ඒ වගේම මේ වස්තුන් එක්ක බැඳෙන්නේ, වස්තුන් ප්‍රතික්ෂේප කරන්නේ, මේ හැම දෙයක්ම අපි පවත්වන්නේ මේ ඉන්ද්‍රිය තුලින් ලබන අත්දැකීම් නිසානේ. එතකොට මේ ලබන අත්දැකීම් එක්ක මේ ඉන්ද්‍රිය අත්දැකීම් එක්ක අපේ හිත හැම වෙලේම විසිරීලායි තියෙන්නේ. ඒ විසිරීලා තියෙන හිත එක් තැනකට පත් කරගන්නට ඕනි. එහෙම නැත්නම් එක්තැන් කරගන්නට ඕනි. සිතේ එකඟ කරගන්න ඕනි. ඒකට කියනවා ඒකග්ගතාවය කියලා. මේ ඒකග්ගතාවය කියන එක අපේ චෛතසික ධර්ම තුල පවතින தත්ත්වයක්. හැබැයි මේ එකඟතාවය හරි විදිහට නිවැරදි තැනින් පවත්වා ගන්නට ඕනි. දැන් අනිකුත් බෝධිපාක්ෂික ධර්ම ගැන කතා කරනකොට මේ සමාධිය කියන එකම සම්මා සමාධි, ඊළඟට සමාධි සම්බොජ්ජංග ආදී තැන්වලත් කතා කරනවා. එතකොට මේ සමාධිය කියන එකේදී අදහස එකක්ම වුණාට ඒක නිවනට හේතු වෙන ආකාර අනුව විවිධාකාරයෙන් අපට බලපාන. ඒ අනුව තමයි ආර්ය අංගයක් හැටියට සමාධිය පෙන්වලා දෙන්නේ. බොජ්ජංග ධර්මයක් හැටියටත් සමාධිය පෙන්වලා දෙන්නේ. ඉන්ද්‍රිය ධර්මයක් හැටියට එක පැත්තකින්, අනිත් පැත්තෙන් බල ධර්මයක් හැටියට. එතකොට මේ එකඟතාවය කියන එක අපි තුල තියෙනවා. දැන් අර සම්මා සමාධි කියලා කියනකොට කියනවනේ නිවැරදි සිහිය කියලා. ඒකේ විරුද්ධ අදහස තමයි පින්නත්නි මිච්ඡා සමාධිය. වැරදි එකඟතාවය. ඒ කියන්නේ මේ එකඟභාවය වැරදි විදිහට පවත්වාගෙන ඉන්න තැනුත් අපි තුල තියෙනවා.
දැන් බොහොම සරලම උදාහරණයක් අරගෙන අපි බලමු. අපි ඇසින් දකින රූපය කෙරෙහි ඇලිලා, ප්‍රිය වෙලා, ලෝභයෙන් යෙදිලා ඉන්න තැන්වල මේ ඉන්ද්‍රිය හොඳට ක්‍රියාත්මක වෙන තැන් තියෙනවනේ. හිතන්න අපි රූපවාහිනිය බලාගෙන ඉන්නකොට රාගය වැඩෙන හොඳ කොටසක් විකාශය කෙරෙනවා. රූපරාමු පෙළක් අපි දකිනවා. එතකොට අපි හොඳට අපේ එකඟතාවය රූපවාහිනියට තියාගෙන හොඳට අපි ඒ ගැන අවධානය තබාගෙන ඉන්නවා. බලන්න අන්න එතනත් එකඟතාවය හිතේ එක්තැන්භාවයේ තියෙනවා. හැබැයි වැරදි විදිහට. රාගයේ හිත තුළ වැඩෙන තැනකදී. එහෙමත් නැත්නම් අපි රූපවාහිනිය බලාගෙන ඉන්නකොට ගැටුමක් දිහා බලාගෙන ඉන්නවා. සටන් කරන එකක් දිහා. එතනදී මොකද වෙන්නේ? ද්වේෂය අපි තුල තියෙන හොඳට වැඩෙන්නට ඉඩ දීලා එතන හොඳට හිත එකඟ කරගෙන අපි බලාගෙන ඉන්නවා. එතකොට මේ එකඟතාවය කියන එක අපි තුල කොහොමත් පවතිනවා. නැහැ නෙවෙයි. සමාධිය කියන එක තියෙනවා. හැබැයි වැරදි විදිහට ඒක පිහිටුව ගන්න තැන් තියෙනවා. එහෙනම් බෝධිපාක්ෂික විස්තරයේදී පෙන්වන්නේ එහෙම වැරදි විදිහට පිහිටුව ගන්න සමාධි නෙවෙයි. නිවැරදි පැතිකඩින් නිවනට උපකාරී වන විදිහට සිතේ එකඟතාවය පිහිටුවා ගැනීමයි. එතකොට එහෙම මේ නිවැරදි විදිහට හිත එකඟ කරගන්න අපි කටයුතු කරද්දී අපට එක අරමුණක් අවශ්‍ය වෙනවා. මේ ඇසින් දකින විවිධ රූප අරමුණු, කනට ඇහෙන විවිධ වූ ශබ්ද අරමුණු, නාසයට දැනෙන විවිධ ගඳ සුවඳ පිළිබඳ අරමුණු ආදී මේ හැම අරමුණක් පස්සෙම යන්න දිහිල්ලා ඒ තැන්වල හිත එකඟ වෙන්න නොදී යහපත් හොඳ අරමුණක පමණක් එක් අරමුණක පමණක් හිත එක්තැන් කරලා තියන්න උත්සාහ කරනවා. දැන් සමතේ වඩනකොට සමත භාවනාවේදී කර්මස්ථාන 40කින් පෙන්වලා දෙන්නේ ඒකයි. අපි කියන්නේ සම 40 කර්මස්ථාන කියලා. දස කසින කියලා කසින 10ක් තියෙනවා. අරමුණු හැටියට ගන්න පුළුවන්. ඊළඟට දස අනුස්සති කියලා අනුස්සති කරුණු 10ක් තියෙනවා. දස අසුභය කියලා අසුභ 10ක් තියෙනවා. අප්පමඤ්ඤා ධර්ම ආදී වශයෙන් කර්මස්ථාන 40ක් සමත භාවනාවේදී විසුද්ධි මාර්ගයේ අපට පෙන්වලා දීලා තියෙනවා. එතකොට මේ කර්මස්ථාන 40න් එකක් අපි තෝරගන්නට ඕනි අපේ හිත එක තැනක එකඟ කරලා තියන්න. මෙතනදී පින්වත්නි මේ කර්මස්ථාන 40න් අපි එකක් තෝරගන්නේ අවිධිමත්ව නෙවෙයි. එහෙම ආවට ගියාට හිතුණට එකක් ගන්නව නෙවෙයි. අපි මේ අපට සුදුසු භාවනා අරමුණක් තෝරා ගනිද්දී පෙන්වලා දෙනවා විසුද්ධි මාර්ගයේම චරිත 6ක්. රාග චරිත ඉන්නවා. ද්වේෂ චරිත කියලා චරිත තියෙනවා. මෝහ චරිත, සද්ධා, බුද්ධි, විතක්ක. ඔන්න ඔය විදිහට චරිත 6ක් ධර්මයේ තුල විශේෂයෙන්ම විසුද්ධි මාර්ගයේ පෙන්වලා දීලා තියෙනවා. එතකොට රාග චරිතයාට සුදුසු කර්මස්ථාන තියෙනවා ඔය 44. ද්වේෂ චරිතයාට සුදුසු කර්මස්ථානක් තියෙනවා. මෝහ චරිතයාට සුදුසු කර්මස්ථානක් තියෙනවා. ශ්‍රද්ධා චරිතයාට සුදුසු කර්මස්ථානක් තියෙනවා. බුද්ධි චරිතයාට සුදුසු කර්මස්ථානත් වෙනම තියෙනවා. විතක්ක චරිතයාට සුදුසු කර්මස්ථානත් වෙනම තියෙනවා. එතකොට මේ චරිතයට ගැළපෙන්න සුදුසු කර්මස්ථානයක් තමයි අපි ගන්න ඕනේ. අපි හිතමු ශ්‍රද්ධා චරිතයක් ඉන්නවා කියලා. එතකොට ශ්‍රද්ධා චරිතයට සුදුසු කර්මස්ථානයක් තමයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. හොඳට ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට අපි කියනවා ඔහොම පහසු විදිහට වාඩි වෙලා S2 පියාගෙන තමන් ජීවිතයේ දැක තිබෙන කිසිදා අමතක නොවන බුද්ධ රූපයක් හිතේ මවාගෙන මේ තමයි ජීවමාන බුදුහාමුදුරුවෝ කියලා S2 පියාගෙන මර රූපේ හිතේ මවා ගන්න. හිතේ මවාගෙන දැන් දකින්න මේ තමයි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ මගේ ඉදිරියේ දැන් වැඩ ඉන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ අරහං නම් ගුණයෙන් යුක්තයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පාපයක් කරලා නැහැ.
ඒ වගේම උන්වහන්සේ කෙලෙස් ධර්මයන්ගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙච්ච කෙනෙක්. ඒ වගේම උන්වහන්සේට ආමිෂ වශයෙන්ුත් ප්‍රතිපත්තිමේ වශයෙන්ුත් සියලු පුද පූජාවන් සිදු කිරීමට උන්වහන්සේ සුදුසුයි. ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරවන්න පටන් ගත්තොත් අර ශ්‍රද්ධා චරිතයා බුද්ධානුස්සතිය තුලම තමන්ගේ හිත එකඟ කරගෙන බුදුහාමුදුරුවෝ කියන එකම අරමුණක පමණක් රැඳිලා ඉන්නවා. එතකොට හැමෝම පින්වත්නි එහෙම ශ්‍රද්ධා චරිත නෙවෙයිනේ. සමහරු ඉන්නවා රාග චරිත තියෙන අය. රාග චරිතයේ තියෙන කෙනාට අපි කියනවා මෛත්‍රී භාවනාව වඩන්න කියලා. එතකොට රාග චරිතයේ තියෙන කෙනාට මෛත්‍රියම වඩන්න කියලා කිව්වොත් සමහර වෙලාවට එයා මෛත්‍රියට අරමුණු කරන්නේ තමන් ආදරය කරන කෙනෙක්. තමන් බොහෝම බැඳිලා ඉන්න කෙනෙක්. එතකොට ඒ කෙනා ගැනම හිතා බැඳිලා එයා මෛත්‍රී කරනවා කියලා යමක් පටන් ගත්තොත් එතනදී අවසානයේ ඇත්තටම ඉතිරි වෙන්නේ මෛත්‍රියක් නෙවෙයි රාගයක්, ආදරයක්, ඇලීමක්ම තමයි. ඒක ගැලපෙන්නේ නැහැ. ඒක නිසා ද්වේෂ චරිතයට ඔන්න සුදුසුයි මෛත්‍රී භාවනාව ලබා දෙන්න. එයාට මෛත්‍රිය කර්මස්ථානයක් හැටියට ලබා දුන්නම ද්වේෂයේ ආදීනව මෙනෙහි කරාම ඒ වගේම මෛත්‍රියේ ආනිශංස තේරුම් ගත්තාම තමන් තුළ තියෙන ද්වේෂය යටපත් කරන්නට මෛත්‍රිය මේ වෙනුවට ඉස්මතු කරගන්නට ඒ කෙනා කැමති වෙනවා. ඒ කෙනාට උවමනාව ඇති වෙනවා. දැන් මෙන්න මේ විදිහට චරිතයට සුදුසු කර්මස්ථානයක්ම තමයි ඒ පුද්ගලයන්ට සමාධිය ඇති කරගන්න මුලින්ම ලබා දෙන්නට ඕනි. අන්න ඒ විදිහට 40 කර්මස්ථාන අතරින් එක් අරමුණක් කෙනෙකුට දීලා සුදුසු චරිතයටම ඒ අරමුණ නැවත නැවතත් මෙනෙහි කරන්න කියලා කියනවා නම් ඒ අරමුණම අරගෙන හොඳට නැවත නැවතත් මෙනෙහි කරනවා නම් අන්න ඒ තමන්ගේ චරිතයට සුදුසුම කර්මස්ථානයේ නැවත නැවත වැඩෙනකොට අපි කියනවා ඒ කෙනාට පරිකර්ම සමාධිය තියෙන කෙනෙක් කියලා. ඊළඟට ඒ පරිකර්ම සමාධිය නැවත නැවතත් ඒ විදිහට වඩාගෙන යනකොට ටිකෙන් ටික මොකද වෙන්නේ? අර හිත එහෙ මෙහෙ දුවන එක නතර වෙලා එකම අරමුණක හිත නතර වෙලා තියෙන්න පටන් ගන්නවා. එතකොට එහෙම එකම අරමුණක හිත නතර වෙලා ටිකෙන් ටික ඒ එකම අරමුණක හිත එකඟ වීගෙන එනකොට ධානයකට යන්න කලින් ධානයකට ආසන්න වෙලා බොහොම දියුණු මට්ටමකට හිත එකඟ වෙලා තියෙනකොට සමාධියේදී අපි කියනවා අන්න උපචාර සමාධි කියලා. පළවෙනි එක තමයි මොකද්ද? පරිකර්ම සමාධිය. පරිකර්ම සමාධියේදී සිද්ධ කරන්නේ කොමක්ද? තමන්ගේ චරිතයට සුදුසු භාවනා අරමුණක් අරගෙන නැවත නැවතත් ඒ අරමුණම මෙනෙහි කරන එක. එතකොට අර බාහිර අරමුණු අපෙන් ඈත් වෙලා ගිහිල්ලා අර අපි අරමුණු කරන ඒ එකම අරමුණක් තුල අපේ හිත පවතිනවා. එහෙම හිත පවතින්න හිත තුල යම්කිසි ශක්තියක් ගොඩ නැගීගෙන එනවනම් ඒ ශක්තිය ගොඩ නැගීගෙන ඇවිල්ලා යම් මට්ටමකට හිත හොඳට එකඟ වෙලා තියෙද්දි හැබැයි තාම ධානයකට සමවැදිලා නැහැ. ධානයකට සමවැදෙන්න ආසන්න මොහොතක තියෙනවා නම් හිත ශක්තිමත් වෙලා හිත එකඟ වෙලා අන්න අපි ඒ අවස්ථාවට කියනවා මොකද්ද? උපචාර සමාධිය කියලා. ඔන්න දැන් සමාධි අවස්ථා දෙකක්. ඊළඟට මේ සමාධියේ තුන්වෙනි අවස්ථාව තමයි අර්පණා සමාධිය කියලා කියන්නේ. අර්පණා කියන අවස්ථාවේදී මේ සමාධියේ ස්වභාවය මොන වගේද? ඒ කියන්නේ අර උපචාර සමාධියෙන් දැන් උපදවාගත්ත ප්‍රතිභාග නිමිත්තක් තියෙනකොට ඒ කියන්නේ අපි පරිකර්ම නිමිත්තක් අරගෙන
ඒ අරමුණ වඩාගෙන යද්දි දැන් උපචාර අවස්ථාවේදී කිය මොකද්ද හොඳට හිත දැන් දියුණු මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. සිත හොඳට දියුණු මට්ටමකට ඇවිල්ලා හැබැයි ධානයක් උපදවගෙන නැහැ. උපදවගෙන නැතුව හිත දියුණු මට්ටමකට ඇවිල්ලා තියෙද්දී ඒ දියුණු මට්ටම ගැඹුරටම ගියාට පස්සේ සිත තුළ සිද්ධ වෙනවා යම්කිසි නිශ්චලතාවයක්. අර විවිධ අරමුණු වල හිත දුවදුවා චංචලව තිබිච්ච හිත ඒ කියන්නේ යමක් දිහා මේ සාමාන්‍යයෙන් අපි බලාගෙන ඉඳලා ශබ්දයක් ඇහුණාම ඉක්මනින්ම හිත බිඳලා ඇහෙන දෙයට අවධානය යනවා. ආයෙත් ඇහෙන දෙයින් හිත බිඳගෙන ඇවිල්ලා ආයෙත් පෙනෙන දෙයකට අවධානය දෙනවා. පෙනෙන දෙයට අවධානය දීලා ඉන්නකොට ශරීරයට දැනෙන ස්පර්ශයකට අවධානය යනවා. එතකොට මේ වගේ හිත හරි චංචලවනේ තිබුණේ. එක තැනක තිබුණේ නැහනේ. එක තැනක නොතිබිච්ච හිත තමයි පරිකර්ම සමාධිය තුලින් එක අරමුණක පුහුණු කෙරෙව්වේ. ඒ පුහුණු කරගෙන යද්දි තමයි උපචාර අවස්ථාවේදී ශක්තිමත් වෙන්න පටන් ගත්තේ පුහුණුව. එතකොට මේ අර්පණ අවස්ථාවට ගියාට පස්සේ මොකද වුනේ? අර පුහුණු කරගෙන තිබිච්ච ශක්තිමත් කරගෙන හිටපු එකඟභාවය එහෙම නැත්නම් සිත නිශ්චල ස්වභාවයකටපත් වෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා ඒ චිත්ත සමාධියට අර්පණා සමාධිය කියලා. ඔන්න ධ්‍යාන අවස්ථාවට එළඹෙන්නේ මෙතනයි. හොඳට හිත නිශ්චලව තියනවා එක අරමුණකම. දැන් හිත හෙල්ලෙන්නේ නැහැ. සිත කිසිම අරමුණක පිටිපස්සේ එහෙට මෙහෙට දුවන්නේ නැහැ. සිත බොහොම නිශ්චලයි. හෙල්ලෙන්නේ නැහැ. ගත්ත අරමුණේම හිත ඒ විදිහටම පවතිනවා. අන්න ඒ ගැඹුරුම වූ සමාධි අවස්ථාවට තමයි අර්පණා සමාධිය කියලා කියන්නේ. ඔන්න ওই විදිහට මේ සිත දියුණු කරනකොට පින්වත්නි, සිත මෝහත් කරනකොට, සිත එකඟ කරනකොට පරිකර්ම සමාධිය, ඒ වගේම උපචාර සමාධිය, අර්පණා සමාධිය හැටියට පියවර 3කින් තමයි සමාධිය දියුණු වෙන්න පටන් ගන්නෙ. එතකොට මේ සමාධිය එහෙම දියුණු වෙලා අවසන් වශයෙන් හිත නිශ්චල වෙන්න පටන් ගත්තා. ඔන්න දැන් මෙතන ඉඳලා ඊට පස්සේ මොකද වෙන්නේ? අර සමාධි ඉන්ද්‍රියයි කියලා පෙන්නපු ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන කියන ධානවල සිත පිහිටවලා ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් මේ විදියට අර්පණා සමාධියනුත් ඔබට ගිහිල්ලා යම් කිසි කෙනෙක් ප්‍රථම ධානයට සමවැදුනොත්, ප්‍රථම ධානයටපත් වුනොත්, ඒ ප්‍රථම ධානයේහි ස්වභාවය කොහොමද? දැන් අපි මෙතනදීම තවත් දෙයක් දැනගන්නට ඕනි. ධාන පිළිබඳව කතා කරනකොට සූත්‍ර ක්‍රමයේදී ධාන 4ක් තමයි පෙන්වලා දෙන්නේ. ප්‍රථම ධාන, ද්විතීය, තෘතීය, චතුර්ථ කියලා. අභිධර්ම ක්‍රමයේදී ධාන 5ක් බවට පත් වෙනවා. පංචම ධානයකුත් පිළිබඳව සඳහන් කෙරෙනවා. ප්‍රථම ධානයේහි ස්වභාවය තමයි විතක්ක, විචාර, පීති, සුඛ. මෙන්න මේ කියන ස්වභාවයන් වලින් සහිත සිතක් තමයි ප්‍රථම ධානයට සමවැදිච්ච සමාධිගත සිත කියලා කියන්නේ. විතක්කේ තියෙනවා. ඒ කියන්නේ කල්පනාකාරී. ඊළඟට විචාර. ඒ කියන්නේ අරමුණු ගවේෂණය කරන ස්වභාවයක් තියෙනවා. පීති. මේ සිත නිවීම තුලින් ලබන පිනායාමක් තියෙනවා. සුඛ. ඒ තුලින් ලබන්නා වූ සැපයක් තියෙනවා. කාය චිත්ත සැපයක්. එතකොට මේ විතක්ක, විචාර, පීති, සුඛ කියන මේ ධර්මතාවන් වලින් පිරිච්ච එකක් තමයි ප්‍රථම ධානය කියලා කියන්නේ. ඊළඟට මේ ප්‍රථම ධානයත් ඉක්මවලා තව තවත් හිත දියුණු කරගෙන යනකොට ද්විතීය ධානය කියන තැනටපත් වෙනවා. ප්‍රථම ධානයට වඩා ද්විතීය ධානය වෙනස්. ද්විතීය ධානයේදී විතක්ක, විචාර කියන ධර්ම දෙකත් නැති වෙලා යනවා. ඒ විතක්ක, විචාර කියන දෙක රහිත වුණාට පස්සේ ද්විතීය ධානයේ තියෙන්නේ
පීති සුඛ කියන අවස්ථාවයි. ඊළඟට එතකොට අර මුලින් කියපු ප්‍රථම ධානයට වඩා හිත දැන් තවත් නිශ්චලයි. තවත් සමාධිගතයි. විතක්ක ਵਿਚාර කියලා තත්වෙකුත් හිතේ නැහැ. එහෙම චෛතසික දෙකකුත් දැන් හිත තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟට ද්විතීය ධානයේදී ඒ පීතිසුඛ කියන තත්වයන් දෙක තිබෙනවා. තෘතීය ධානයට ගියාට පස්සේ තෘතීය ධානයේදී පීතිය කියන ස්වභාවයත් නැති වෙලා යනවා. ප්‍රථම ධානයේ විතක්ක විචාර පීති සුඛ ඔන්න ධර්මතා හතරක් තුලමයි පළවෙනි ධානයේ ඉන්න කෙනාගේ හිතේ පවතින්නේ. දෙවෙනි එකට ගියාට පස්සේ ප්‍රීතියයි සුවයයි පමණයි ත්‍ෘතීය ධානයේ ඉන්න කෙනා තුල තිබුණේ. තෘතීය ධානයට යනකොට ඒ කෙනා තුල සුඛය පමණයි තියෙන්නේ. ප්‍රීතියත් එතනදී ප්‍රහාණය කරනවා. හතරවෙනි ධානයට යනකොට ඒ කෙනා තුළ සුඛයත් ප්‍රහාණය වෙලා යනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඒකග්ගතාවයක් පමණයි තියෙන්නේ. හිත සම්පූර්ණයෙන්ම නිශ්චලයි. කිසිම අරමුණක හිත දුවන්නේ, දඟලන්නේ, සැලෙන්නේ නැහැ. හිත හොඳට ශක්තිමත් වෙලා, නිශ්චල වෙලා පවතිනවා. ඒ කියන්නේ මේ වෙනකොට හිත ඊ타ත්ම තියුණු මෝහත් තත්වයකට පත් වෙලා තියෙන්නේ. දැන් මේ හොඳට මෝහත් වෙලා තියෙන හිතේ කෙලෙස් ධර්ම කොහොම දැන් යටට බැහැගෙන තියෙන්නේ. කොහොමද? විස්කම්බන හැටියට. සහ මුලින්ම නෙවෙයි. විස්කම්බන හැටියට හොඳට කෙලෙස් ටික දැන් යට කරගෙන ඉන්නේ. දැන් හිත බොහොම ශක්තිමත්, මෝහත්. අන්න ඒ මෝහත් සිතින් තමයි ඊළඟට ප්‍රඥාව කියන ශික්ෂණයට අපි එළඹෙන්නේ. විදර්ශනා ඥාණයට එළඹෙන්නේ. හරියට මෝහත් තියෙන පිහියකින් ආයුධයකින් යමක් සුණු විසුණු කරලා කැපිලා දානවා වගේ හොඳට මෙන්න මේ සමාධිය දියුණු වෙච්ච හිතෙන් අර නිත්‍ය වශයෙන් ගත්ත දේවල් තියනවා නම් වැරදි දෘෂ්ටි, සුඛ හැටියට ගත්ත වැරදි දෘෂ්ටි තියනවා නම්, ආත්ම හැටියට ගත්ත වැරදි දෘෂ්ටි තියනවා නම් ඒ සියලුම දෘෂ්ටිවාද සිඳලා බිඳලා දානවා. අන්න පින්වත්නි, සමාධි ඉන්ද්‍රියය කියලා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්නේ විවිධ ධර්ම පර්යායන් තුලින්, විවිධ ධර්ම න්‍යායන් තුලින් මෙන්න මේ කියන తত্ত্বය ධර්මාවබෝධයට නිවනට අපට උපකාරී වෙනවාය කියන එකයි. එතකොට සමාධිය කියන එක චිත්ත ඒකාග්‍රතාවය, හිතේ එකඟකම, ඒ හිතේ එකඟකමම විවිධ ක්‍රමවලින් පුද්ගලයන්ට නිවනට උපකාරී වෙනවා. එක පැත්තකින් ඉන්ද්‍රිය ධර්මයක් හැටියට සමාධි ඉන්ද්‍රිය කියලා. අනිත් පැත්තෙන් බල ධර්මයක් හැටියට සමාධි බලය කියලා. ඒ වගේම බොජ්ජංග ධර්මයක් හැටියට සමාධි බොජ්ජංගය කියලා. ඒ වගේම ආර්යාංගයක් හැටියට සම්මා සමාධිය කියලා. මේ ආදී වශයෙන් සමාධිය කියන මේ එකම ධර්මතාවය හතර ආකාරයකින් නිවනට උපකාරී වෙනවා. එහෙනම් අද මේ මොහොතට නියමිත ධර්මානුශාසනාවේදී අපි ශ්‍රවණය කළේ, අපි එක දහම් බිඳක් තේරුම් ගත්තේ සමාධිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට කොහොමද අපේ නිවනට හේතු වෙන්නේ කියන එකයි. එතකොට ඉන්ද්‍රිය ධර්මයක් කියලා කිව්වේ කොමක්ද? අධිපති ධර්මයක්, ප්‍රධානියෙක් වෙන ධර්මයක්. එහෙමනම් සමාධිය මෙතෙක් වෙලා අපි කතා කරපු මේ ධ්‍යාන තුල පිහිටුව ගත්තා වූ සිත, එහෙම නැත්නම් චිත්ත ඒකාග්‍රතාවය, සමාධිය තමන් තුල අධිපතියෙක් වෙනකොට, තමන්ගේ අතුලාන්තයේහි ප්‍රධානියෙක් වෙනකොට, අන්න ඒ ප්‍රධානියාගේ ශක්තිය නිසා, අධිපති කෙනාගේ ශක්තිය නිසා සියලු කෙලෙසුන් සිඳ බිඳ දාලා අපි බලාපොරොත්තු වන සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මේ මාර්ගඵල පිළිවෙලින් ඒ සංයෝජන ධර්මයන් ප්‍රහීන කරන්නට, ප්‍රහීන කරලා අපට උපදවා ගන්නට පුළුවන් ශක්තිය අපි තුල නිර්මාණය වෙනවා. එහෙමනම් පින්වත්නි, මෙතෙක් වෙලා මේ සමාධි ඉන්ද්‍රිය පිළිබඳව අපි ධර්මය හොඳට ශ්‍රවණය කළා.
සමාධි ඉන්ද්‍රිය අපේ නිවනට හේතු වෙන්නේ කොහොමද? නිවන් මාර්ගයට අපි සමාධිය ගලපා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව හොඳින් තේරුම් ගත්තා. මේ තේරුම් ගත්ත මේ අහපු ධර්මය අපේ ජීවිතයට ප්‍රායෝගිකව ගලපා ගන්නට අපි හොඳට උත්සාහ කරමු. හොඳට සමාධිය ඇති කරගෙන මේ සියලු කෙලෙස් ධර්මයන් සිඳ බිඳ දාලා අපි ප්‍රාර්ථනා කරන බෝධිචිත්තයකින් උතුම් නිර්වාණය ළඟා කර ගැනීම සඳහාම අපි කවුරුත් නොපමාව ක්‍රියා කරමු කියලා සඳහන් කරමින් අපි ධර්මානුශාසනාව સમાપ્ત කරනවා. මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තා වූ යම්කිසි කුසල ශක්තියක් වෙත්නම් ඒ සියලුම පින් අප හැමදෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ද අනුමෝදන් වෙත්වා. ඒ ඇත්තන්ගේ පරලොවක ජීවිතයත් සුවපත් කරගනීවා. අවසානයේ ප්‍රාර්ථනීය බෝධිචිත්තයකින් උතුම් නිවනින්ම සැනසීමට පත්වෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින් කැමැති සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවියෝද මේ පින් දැක බලා අනුමෝදන් වේවා, සතුටු වෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධිචිත්තයකින් උතුම් නිවනින්ම සැනසීමට පත්වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි.